නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අදත් පින්වන්ත හැමදෙනාම කැඳව ගන්නවා අපි සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව වෙනුවෙන්. ඉතින් පින්වන්ත හැමදෙනාම ඒ පිළිබඳව අපේක්ෂාවෙන් ඔබේ කලන මිතුරා සමීපේ රැඳෙනවා කියලා අපි දන්නවා. ඊටම දයාවෙන් හැමදෙනාම අපි කැඳවගන්නේ. සහ විශේෂ ආරාධනාවකුත් අපි ඔබට තබනවා. ඔබ ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයට පැමිණෙන අතරේම ඔබේ දූ දරුවන් යාළු යෙහෙලියන් ඔබට කැඳවන්න පුළුවන් තවත් මිතුරන් ඒ පිණිස කැඳව ගන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුණා. අපි හැමදෙනාම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න අංක 147 තඹුත්තේගම පදිංචි එල්.එස්. කුමාරසිංහ පින්වන්ත මහත්මයා තලතා කුමාරි බිරිඳ සරත් ජයසේකර සරත් වාසල සූරිය නිලංග විජේරත්න මහබෙල්ලන් කඩවල පදිංචි ජේ.එන්.කේ.කේ අයිරාංගනී එම් බණ්ඩාරමැණිකේ පී.බී. ජයතිලක සහ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා ආසපුවට සම්බන්ධ පින්වන්ත උපාසක උපාසිකා පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන්නේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම අපි සිහිපත් කරගන්නවා. ඒ වගේම මේ හැමදෙනාමත් කැටුව ඔබ හැමදෙනාමත් කැටුව සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡා පිණිස අවසරය අපි සූදානම් කරගන්න සූදානම්. හැමදෙනාම ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අදත් හේ උතුම් සදහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. මේ දිනවල අපි විශේෂයෙන් සම්බුදු සිතක අසිරිය උතුම් වැඩසටහනේ අපි කතා කරමින් හිටියේ ඒ භාග්‍යතුන් වහන්සේගේ චිත්තසංතානයේ අසිරියමයි. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දසබල ඥාන පැන නගින්නේ ඇත්තටම චිත්තසංතානනේ නේද? බලන්න එතකොට මේ සිතක මේ වගේ මහා හැකියාටියක් උපදිනවා කියලා කියන්නේ අපිට ඒක හිතා ගන්න බෑ ඉතින්. එහෙමයි ස්වාමීනි. හරි විශ්මිතයි. එතකොට මේ කෙලෙස් වලින් වණ වෙච්ච ලෝකයක, එහෙම හිත් තියෙන ලෝකයක මහා සසරේ අප්‍රමේය උත්සාහයක යෙදිලා කයින් වචනින් මනසින් යහපතේ හැසිරලා අඛණ්ඩව එහෙමයි ස්වාමීනි. මේ මනසක් තුළ මේ වගේ මහා ගුණ සමුදායකින් තමන්ගේ සිත පුරව ගන්නවා කියන්නේ ඒකත් කුමක් පිණිසමද? දෙව් මිනිස් ලෝකයාට අනුග්‍රහ පිණිස. එහෙමයි. හිත පිණිසම නේද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ මොනතරම් නිශ්චිත රැකවරණයක් දෙවිනිස් ලෝකයාට ඇති වෙනවද සම්බුදු? ඔය තරම් විශාල සුවිසල් විශ්මිත වඩපු පරිපූර්ණ වෙච්ච අවබෝධකින් යුතුව හිතක් සහිත මහෝත්තමයෙක්. එහෙමයි ස්වාමීනි. සරණ යෑම දෙව් මිනිස් ලෝකයාට කොතරම් පිළිසරණක්ද? එහෙමයි ස්වාමීනි. අම්මෝච මං හිතන්නේ එතකොට අපිට මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිළිසරණක් ගැන, රැකවරණයක් ගැන, සරණක් ගැන, පිහිටක් ගැන කතා කරනවද? ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන්
අපට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ සරණ තමයි. එහෙමයි ස්වාමීනි. ඒ අවබෝධයේ සරණ කියන්නේ ධර්මයේ සරණමයි. එහෙමයි. නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ඇරෙන්න වෙන සරණක් ඉතින් නැහැ ඉතින් ඇත්තට. ස්වාමීනි ප්‍රමාණ කරන්න බැරි සිතකින් විමසනවා නම් කතා කරනවා නම් ඒ අසිරිමත් සම්බුද්ධත්වය මිසක් අපිට ලෝකේ වෙන කිසිවක් නෑනේ නෑ. එහෙමයි. උපමා කරන්න පුළුවන් දෙයක් නෑනේ මේ ලෝකේ. ඒකනේ යංකින්ච විත්තං ඉදවා හුරම්බා සග්ගේසු ආයන් රතනම් පනීත. මෙලොව හරි පරලොව හරි සුගතියේ හරි දිව්‍ය ලෝකයේ හරි බ්‍රහ්ම ලෝකයේ හරි කොහේ හරි තැනක යම් වටින දෙයක් ගැන කතා කරනවා නම් ඒ වටින දේවල් අතර තථාගත බුදුරජාණන් වහන්සේ සම කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙමයි ස්වාමීනි. වටින දේවල් අතර. එහෙමයි. ඉදම්පි බුද්ධේ රතනම් පනීත. එතකොට මේ ක්වොලිටිය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. එහෙමයි. ඒ ගුණය තියෙන්නේ. එහෙමයි. ඒ වගේ වචනේ වෙන කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැන් මේ ගාථාවේ තියෙන මොකද්ද? ඒ කිසිම ධනයක් වටිනා වස්තුවක් බුදුරජාණන් වහන්සේ සම කරන්න බෑ කියලා ගුණයක් ප්‍රකට කරනවානේ. එහෙමයි ස්වාමීනි. ඉදම්පි බුද්ධේ රතනම් පනීත. අන්නේ ගුණේ තමයි භාග්‍යතුන් වහන්සේ රතනයක් විදිහට තියෙන්නේ. එහෙමයි. ඒ ගුණේ. අනිත් දෙව් මිනිස් ලෝකයට ඒක සාධාරණ වෙන්නේ නැහැ. එහෙමයි. අසාධාරණ ගුණයක් ඒක. ඉතින් ස්වාමීනි මේ බුද්ධ රත්නය හදවතේ වඩා හිඳවාගෙන තමන් නිතර මෙනෙහි කරනවා නම් තමන් ධනවත් වෙනවා නම් අපිට ඉතින් හිතා ගන්න බෑ ඒක. එහෙමයි සර්. කෙනෙක් ඉතින් දක්ෂ වුණොත් ඉතින් බුදු ගුණ හිතා ඉන්න නම් ඉතින් රැකවරණේ ෂුවර්. එහෙමයි. ස්වාමීනි බොහෝ කොට අපි අපේ මේ තියෙන වස්තු රන් රිදී මුතුමැණික් පෙට්ටකම ඇරලා නිතර බලන්න කැමති නිසා ඒකයි. එහෙමයි. බුදු ගුණ මේ අරහත්ත්වයේ සිහි කර කර මේක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නන්නේ. එහෙමයි ස්වාමීනි. අම්මෝ ඒක නම් ඇත්ත තමයි. එහෙයි. අද දවසෙත් ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ සත්තාන නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාති උදාර අවබෝධය ඉස්මතු කරවන සුන්දර දේශනාවක් තමයි අපි කතා කරන්නේ. එතකොට මේ සෝතාපන්න ශ්‍රාවකයා පිළිබඳ විස්තර කරපු විදිය. එහෙමයි. එතකොට මේ ඒක සුවිශේෂී විදියට විස්තර කරන තැනක් මේ. ඒ පුද්ගල ස්වභාවය පිළිබඳව. එකල්ලි අනේ පිටිසිතුමා පින්වත්නි 500ක් උපාසකවරු පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ තැනට ආවා. එතකොට මේ අනේ පිටිසිතුමාට හොඳ පරිවාර සම්පත්තියක් ඉඳලා තියෙනවා. 500ක් උපාසකවරු. එහෙමයි. අද ඉතින් එහෙම කාටද ඉන්නේ ඇත්තටම නේද? එච්චර විශාල උපාසක පිරිසක් පිරිවරාගත් උපාසකයෙක් හෝ උපාසිකාවක් ගැන අපි අහලා තියෙද? නෑනේ. එහෙමයි සර්. නෑනේ. ගොඩක් ඉතින් අහලා තියෙන්නේ මේ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති පිරිස් තමයි තියෙන්නේ. හරි පුදුමයි ඒක. එතනට පැමුණාගේ පැමිණිලා බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළා. එකත් පස්සක හිඳගත්තා. ඒතර බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දැන් වදාරනවා දැන් අනිපිරිතුමා ඇවිල්ලා ඉන්නේ පාසක 500කුත් එක්ක. දැන් මේ බණපදේ කියන්නේ අනිපිරිතුමාට නෙමෙයි. අහන් ඉන්නවා. එහෙමයි සර්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි අහන්නේ. හරි ආශ්චර්යයි ඒක. සාරි දැන් උතකොට ඉතින් දැන් අනිපිරිතුමා සද්ධාවන්ත සෝතාපන්න ශ්‍රාවකෙක් නේ. ඉතින් දන්නවා මේ අපිට තමයි කියන්නේ. හැබැයි වරණ විතර හරි ආශ්චර්යයි. ඒතර මුල් කරගන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ආශ්චර්ය වෙන්නේ. සාරිපුත්තේන සුදුවත් හඳිනා යම්කිසි ගිහියෙකු පන්සිල්ලි පිහිටා සංවර වූ ක්‍රියාව ඇතිව වාසය කරයිද ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ හැටි හතරක් වූ ධානයන් කැමැතිසේ ලබන්නේ නම් ධානයන් නෙවෙයි කැමැති ධර්මය. මොකද කියන්නේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු අභිචේතසිකං වචනයක මතක හෙන්න අභිචේතසික ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති ධර්ම හතරක් කැමැතිසේ ලබයි නම් ඒකත් හැබැයි කැමැතිසේ ලබන්න. නිදුකින් ලබන්න. කිසි වෙහෙසක් නැතුව ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමයි.
සුවසේ ලබන පුළුවන් හැකියාව තියෙනවා. බොහෝසේ ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරුණා නේද? එමුදු ගිහියෙක් ගැන දන්නේහිද? හේ කැමති නම් තමා ගැන තමාම පවසන්නේ කියන මොකද්ද? මං නිරේ නිමිදිච්ච කෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. තිරිසන් අපායේ මිදුණු කෙනෙක්. ප්‍රේත විශේෂයෙන් මිදිච්ච කෙනෙක්. අපායෙන් විනිපාතයෙන් මං නිදහස් වෙලා ඉන්නේ. අපායට නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි නියත වශයෙන් නිවන පිහිට කොටගෙන ඉන්න සෝතාපන්න කෙනෙක් කියලා ඔහුටම කියන්න පුළුවන්කම තියෙනවා කියලා. මොකක්ද නම් අවශ්‍ය කාරණා ටික? හැබැයි මේ පුද්ගලයාගේ මේ පුද්ගල ස්වභාවයන් ටික තියෙනවා. මොකද්ද? පන්සිල්ලි පිහිටා සංවරව වාසය කරන ජීවිතයක් තියෙනවා. ඒතකොට ඔහුගේ බැඳිච්ච. එහෙමයි. ගැඹුරු චිත්ත දියුණුවේ යුතු මෙලොව ලබන සැප විහරණ 4ක් තියෙනවා. ඒ 4 සුවසේ පහසුවෙන් නිදුකින් බොහෝසේ පොඩ්ඩක් නෙවෙයි එතකොට. දුකසේත් නෙවෙයි. කිසි දුකක් නැතුව සුවසේ ලබන්න පුළුවන්කම ටික තියෙනවා. මේ කරුණු 4. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ මානසික හැකියාව තියෙනව නම් අන්න ඔහු නිරේ යන ස්වභාවය නැති වෙලා කියන තියන්නේ යාගේ. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. නිරේ එතකොට මේ කියන 4 ඇති වෙලා නම් තියෙන්නේ නිරේට යන ස්වභාවයකින් අදහස් වෙන දුර වෙලා කියන එකයි. සුවසේ සැප වෙන සහිත ධර්මතාවයන් 4ක්. එහෙයි ස්වාමීනි. පංචශීලයේ පිහිට. එහෙමයි. පංචශීලයේ පිහිටා කියන්නේ පංචශීලයේ එතකොට බිඳෙන්නේ නැහැ. මේ 4 සුවසේ නිදුකින් පහසුවෙන් බොහෝසේ ලබන ටිකක් නම් අන්නේ එතකොට එයා එහෙම වෙන්නේ නිරේට නිදහස් වෙච්ච හිතේ ස්වභාවයක් ඒක. එහෙමයි ස්වාමීනි. ප්‍රේත ලෝකෙට යන ස්වභාවයෙන් නිදහස් වෙච්ච හිතක ස්වභාවයක් ඒක. දැක නේද? එහෙමයි. බලන්න යම් සංයෝජනයක් දුර වෙනකොට තවත් ජීවිතය තුල උපදින ලස්සන කරුණු ටික. එහෙමයි. ස්වාමීනි ඒ ලෝක හා යාවෙන ඒ නරක සංයෝජන ඒ හිතේ දැන් නෑ. එහෙමයි ස්වාමීනි. ධර්මතා 4ක් ඇති වෙලා තියෙනවා. එහෙමයි. සුවසේ බලන්න එතකොට සුවසේ නිදුකින් පහසුවෙන් බොහෝසේ ඒව තමන්ගේ ජීවිතය තුළ උපදවගෙන ඉන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වුණාට පස්සේ. බාහනේ සංයෝජනයකින් කරන හානිය එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ සංයෝජන තියෙන තාක්කල් මේ කියන ධර්මතා 4 සුවසේ පහසුවෙන් නිදුකින් බොහෝසේ ලබන්න බෑ. එහෙමයි. මේක තමයි ලස්සන ඉස්මතු වෙන තැන මෙතන මේ. තේරුණා නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන පහ මනසක් තුල තියෙනව නම් තුනේ මනසක් තුල තියෙනව නම් මේ කියන ධර්මතා 4 පහසුවෙන් හිතේ උපදවන්න බෑ. එහෙමයි ස්වාමීනි. සුවසේ උපදවන්න බෑ. එහෙයි. බොහෝසේ තමන්ගේ ජීවිතය තුළ තියාගෙන ඉන්න බෑ යාට. එහෙමයි. සක්කාය දිට්ඨිය තියෙනවනේ. මොන සක්කාය දිට්ඨිය රහස. තියෙන බවේ රහස. එහෙමයි. මොකද වෙන්නේ කියන මේ කියන ධර්මයන් සුවසේ උපදින්න බෑ. ඉතින් සතර පායට යන ස්වභාවය තියෙනව නම් ඒක තේරුම් ගන්න පුළුවන් මේ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. මොකද්ද මේ කියන ධර්මයන් අතර පහසුවෙන් බොහෝසේ පහසුවෙන් ඇති කරගන්න බෑ. ඇති කරගත්ත එක බොහෝසේ තියා ගන්නත් බෑ. බොහෝසේ කියලා කියන්නේ ඒකටනේ. එහෙමයි. බොහෝසේ තියා ගන්න බෑ යාට. බොහෝ කල් තියාගන්න බෑ එතකොට. එනවා නැති වෙලා යනවා ධර්මතා ටික. එහෙමයි. තේරුණා නේද? ඉස්තරි කාරණේ හරියට තේරුම් ගන්න ඕන. මේ කියන්නේ මොකද්ද කියලා. එහෙම තේරුම් ගත්තොත් තමයි අර මේකේ වටිනාකම දැනෙන්නේ එතකොට. මේක මොන කතමේසං චතුන්නම් ආභිචේතසිකානම් ditta ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරසලාභී කියලා වචන ටික තියෙනවා. දැන් විස්තර කරන සාරිපුත්තේනි මිහිලා ආර්ය ශ්‍රාවකයා සතුම් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි.
මත්වීමට ප්‍රමාදයට හේතුණු මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් බැලකුණේ වේ. මේ පන්සිල්ලි සංවර වූ ක්‍රියා ඇත්තේ වේ. එතකොට මේ කරුණු පහේ මොකද වෙන්නේ? සංවර වෙලා එයාගේ හිත ජීවිතේ පවතින. කුමක් දුර වෙලා ගියොත්? සක්කාය දිට්ඨිය නැති වුණොත්. එහෙමයි ස්වාමීනි. බාහිනම සක්කාය දිට්ඨියෙන් යුතු මනසින් යුතු කෙනාට පංචශීලයේ ඉන්නවා කියන එකත් ලේසි නෑ. ඒ සංවරය තුළ ඉන්න අමාරුයි. විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් යුතු මනසකින් යුතු කෙනාට සතුන් මැරීමෙන් වැළකීලා බොහොම සංවරව ඉන්නවා කියන එක දුෂ්කරයි. සොරකමින් වැළකීලා ඉන්නවා කියන එක දුෂ්කරයි. එහෙමයි ස්වාමීනි. වැරදිකාම සේවනයෙන් බොරුවෙන් වැළකීලා ඉන්නවා කියන එක දුෂ්කරයි. දැක නේද? එහෙමයි. පුදුම දෙයක් ඒක. සක්කාය දිට්ඨිය ස්වභාවය මොකද? ඔය පහටම හැමතිස්සෙම තල්ලු වෙවි යන්නේ. සක්කාය දිට්ඨිය යුතු මනසේ ඔය පහටම තමයි පොළඹවන්නේ හැමතිස්සෙම. අකුසලයට. අකුසලයට. එහෙමයි. විචිකිච්ඡාව යුතු මනසේ ඔය පහට හැමතිස්සෙම හිත පොළඹවන. සීලබ්බත පරාමාස යුතු මනසේ ඔය පහට හැමතිස්සෙම පොළඹවන. සංවර කරගන්න අමාරුයි. එහෙමයි. කොයිලායි තොටි කඩම් වැටෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙද්දි මොකද වෙන්නේ? සුවසේ සතුන් මැරීම වැළකීලා ඉන්න. සුවසේ වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්න. සුවසේ හොරකමින් වැළකීලා ඉන්න. සුවසේ බොරුවෙන් වැළකීලා ඉන්න. සුවසේ මත්පැනින් වැළකීලා ඉන්න. එහෙමයි. ඒතර බලන්න මේ මනසකට මේ සංයෝජනයෙන් අම්මෝ කොච්චර දුකක් ගෙනත් දෙනවද නේ? මේක ගලවන්න බිඳින්න කොච්චර ඉතින් කල්පනා කරන්න ඕනද? කොච්චර බුදුගුණ හිතන්න ඕනද? කාලයක් ඉතින් මේක හිත හිතා අපිට මොහොත වෙහසක් අරගෙන හිතන්න වෙනවා ඉතින් ටික. එහෙමයි. මහන්සි දැන් ගෘහ ජීවිතේ ඉන්න කෙනත් එහෙමනේ ඉතින් අධ්‍යාපනය ලැබලා ව්‍යාපාර නිදි වරාගෙන වතුර බේසන් වල කකුල් දාගෙන දුක් විඳගෙන මුලින් තැනකට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න පොඩි පහසුවක් තියෙනවා යාට. එහෙමයි ස්වාමීනි. දැක්කනේ ආන්ගේ වගේ තමයි ඉතින්. මේක යෝනිසෝ මානසිකාරය යෙදිලා සක්කාය දිට්ඨිය බිඳිනකම් මහ වෙහසක් තියෙනවා. ස්වාමීනි පංච උපාදානස්කන්ධය මගේ කොට පිළිගැනීමද සක්කාය දිට්ඨිය. එහෙමයි. විෂයාකාරකින් විස්තර කරනවනේ. එහෙමයි ස්වාමීනි. ඒත් අපි මිටිසෙල කතා කරලා තියෙන අතර දහම් කෙනෙක් තියෙන බොහෝ විස්තර ඇතුව. එතකොට බලන්න මේකෙන් ගැට ගැහුනට පස්සේ අම්මෝ මේ හිත හැමතිස්සෙම කුලප්පු වෙච්ච හරකෙක් වගේ. සක්කාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාස වලින් ගැට ගැහිච්ච හිත මොකද වෙන්නේ? කුලප්පු වෙච්ච හරකෙක් ගානට. ස්වාමීනි එතන සංයෝජන 3ක්ද 4ක්ද? සංයෝජන 3ක්නේ. එහෙමයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එහෙමයි ස්වාමීනි. ඔය තුنين මනස ගැට ගැහිලා තියෙනකොට මේ මනසේ තමයි හැමතිස්සෙම මේ කියන දුස්චරිතයට පොළඹවන්නේ. එහෙමයි. ඒක දේශනාවල තියෙන්නේ මේ දුස්චරිතයට හිත පොළඹවනකොට හිතන්න කියනවා පෙරලා අනිත් පැත්තට මේ සිටිවිලි උපදින සංයෝජනයකින්නේ කියලා හිතන්න කියනවා. සංයෝජනයකින් මේ සිටිවිලි උපදින්නේ. මේ සංයෝජනේ දුරු වීමෙන් මේ දුස්චරිතය දුරු වෙලා යනවනේ කියලා හිතට උගන්වන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකට එයා ඉවසගෙන කාලයක් උගන්වද්දී මොකද වෙන්නේ? එයාගේ හිත ඉවසගෙන ඉන්නවා මේ සංයෝජනේ දුරු වෙච්ච දවසට මේ පෙළඹවීම නැති වෙලා යනවා. ඒතර සංයෝජනේ ඇත්තටම ටික ලිහිල් වෙන මොකද වෙන්නේ? අර හිතේ අර පෙළඹවීම ටික සංසිඳිස් යනවා. අනිතකොට එයා සුවසේ පන්සිල් රකින්න කෙනෙක්. සුවසේ පන්සිල් රකින්න කෙනෙක්. එහෙමයි. මේ සංයෝජන තියෙනකන් තමයි දුකසේ පන්සිල් රකින්න වෙන්නේ. දුකසේ පන්සිල් රකින්න වෙන්නේ. ඊට පස්සේ යහන කතමේසං චතුන්නං අபிචේතසිකානං ditta ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී ගැඹුරු චිත්ත දියුණුවේ යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ කවර ධර්මයක් කැමතිසේ ලබන්නේද නිදුකින් ලබන්නේද බොහෝසේ ලබන්නේද? එහෙමයි. බලන්නට මේ කියන්නේ මොකද වෙන්නේ? ගැඹුරු චිත්ත දියුණුවේ යුතු ඒව තමයි මේවා. ධර්මයන් හතරක් තියෙනවා. මේවා ගැඹුරු
මේ කියන්නේ හොඳ දියුණු වෙච්ච හිතක් තියෙන කෙනාට පිහිටන ධර්මයන් 4ක්. එතකොට මේ දියුණු වෙච්ච හිතක් තියෙන කෙනාට මේ සැප විහරණ. සැපසේ ඉන්න පුළුවන් විහරණ ඒවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම විතර නෙමෙයි කිසි මේ මහා බලවත් උත්සාහයක් නැතුව ලබන්න පුළුවන් හිතේ උපදින්න පුළුවන් ජීවිතේ. නිදුකින් ලබනවා කියලා කියන්නේ ඒකට. එහෙමයි. දුකක් නැතුව උපදින්න පුළුවන් ඒක. ඒ වගේ කැමැතිසේ ලබන්න පුළුවන් කියනවා. දැන් අර සිතු විලසින් Taman හිතන විදිහට ලබන්න පුළුවන් කියනවා. බොහෝසේ ලබන්න පුළුවන් කියනවා. නැවත ආය ලබාගත් එකත් උපදවගෙන බොහෝ නැවත තියාගෙන ඉන්නවා කියන එක කරන්න පුළුවන් කියනවා. එහෙමයි. කුමක්ද? සාරිපුත්ත හිමිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වේ කියන. එනම් මේ නොසෙල්ලෙන ප්‍රසාදය කියන භාග්‍යතුන් වහන්සේ කියන ප්‍රසාදය සුවසේ ඇති වෙනවා යාට හිතේ. නිදුකින් ලබන්න පුළුවන්. කැමති තරම් ලබන්න. කැමති තරම් ලබන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. පහසුවෙන් ලබන්න පුළුවන්. එහෙමයි. බොහෝසේ ලබන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි දැන් අපිට යම් මොහොතක ශ්‍රද්ධාසිත බහුලව ඇති වෙලා පස්සේ ඒක නැති වෙලා තුනි වෙලා ගිහලා ආය අපි උත්සාහ කරන අවස්ථා තියෙනවා. මතක් කරගන්න ආවද? දෙක නේද? එහෙමයි සර්. ඒක තමයි සාමාන්‍යයෙන් අර සක්කා දිට්ඨි සහිත හිතේ ස්වභාවය. ඒ සංයෝජනයක් ඇතුලේ තියාගෙන මේක කරන්නේ අපි එතකොට. එහෙමයි. තේරෙනව නේද? ඒ සංයෝජනේ දුරු වෙනකොට මොකද වෙන්නේ? අර කියන ධර්මය පහසුවෙන් ඉති වෙනවා. එහෙමයි. ඒ ලස්සන උපමාවක් තියෙන මිදුරාජ ප්‍රශ්න පොතේ. ඒක නිකන් මේ වගේ කියනවා මේ ඔන්න මේ උණගස් තියෙන්නේ උණ පඳුරක මේ ගැට 3ක් හොඳට පිරිසිදු කරනවා කියන. එහෙමයි. යටින් ඉඳන් ගැට 3ක් පිරිසිදු කරනවා. යටින්නේ කපන්නේ. එහෙමයි සර්. අපල යටින්නේ අදින්නේ සාමාන්‍යයෙන් අපි උණ ගහේ උඩින් අදින්න බෑනේ. එතකොට යටින් කපලා දැන් උණ පුරුක් 3ක් සුද්ධ කරලා තියෙනවා. අදිනකොට මොකද වෙන්නේ? අදිනකොට උණ පුරුක් 3 දක්වාම සුවසේ එනවා. එහෙමයි. ඉන් එහාට මොකද වෙන්නේ? එන්නේ නැතුව යනවා. ඉන්නේ නැතුව හරි අමාරුයි. එහෙමයි සර්. එතන ඒ තියෙනවා මේ සුවසේ එනවා කියනවා සුවසේ පවතිනවා කියනවා. සුවසේ එනවා කියනවා සුවසේම පවතින. දැන් ඊටු එහාට ටික බලහත්කාරයෙන් අදින්න ගියත් ආයෙ මොකද වෙන්නේ? ආයෙත් අනිත් පැත්තට ඇදිලා යනවනේ. එහෙමයි ස්වාමීනි. හරි ඒ බලන්න. එහෙයි. ඒ වගේ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති හිතේ බුදු ගුණ වලට සුවසේ පිහිටලා තියෙන්නේ. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ ගුණය සිහි කරද්දී සුවසේ හිත පිහිටලා තියෙන්නේ. පහසුවේ සුවසේ නිදුකින් බොහෝසේ ඒකට පිහිටලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි එතකොට සෝවාන් ඵලයට පැමුණු උතුමන් වහන්සේ මේ කොතරම් මේ සැනසෙල්ල. ඒකනේ කියන්නේ මෙලොව ලබන සැප විහරණයක් කියලා කියන්නේ ඒකනේ. එහෙමයි ස්වාමීනි. සැප විහරණයක් ඒක යාට. එහෙම නේද? අද මේ කරුණ හරියට තේරුම් ගන්න කොහොමද අරහත්ත්වය අරහං වනසේක සම්මා සම්බුද්ධත්වය ගැන විද්‍යාචරණ සම්පන්න බව ගැන සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තර පුරිස් ධම්ම සාර්ථී වනසේක සත්තා දේව මනුස්සාම් වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මේ 9 ඔස්සේ එයාට හිතින් ඒක සිහි කිරීමේ බොහොම සුවසේ එතකොට ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්වය පිළිබඳ එයාගේ හිත ඉක්මනට තේරුම් ගන්න. තේරුණා නේද? එහෙමයි. දැන් සමහර අය යුගයේ තියෙන පොදුවේ තියෙන ප්‍රශ්න යන්නේ අරහත්ත්වයට ගැන කියලා දෙනවා. නම් හිතට කාවදින්නේ නැහැ ඒක. තේරුණා නේද? සුවසේ පණිවිඩය ඇතුල් වෙන්නේ නැහැ ඒක. සම්මා සම්බුද්ධත්වයේ ගැන විග්‍රහ කරනවා. ඒ පණිවිඩය හිතට හරි පහසුවෙන් සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. විද්‍යාචරණ සම්පන්න බව ගැන සිහි කරනවා පහසුවෙන් තමන් හිත සංවේදී වෙන්නේ ඒකට. ඇයි සක්කාය දිට්ඨියෙන් ගැට ගහලා තියෙන්නේ? කටු අකුල් මලකඩ හිතේ. දැක්ක නේද? එහෙයි ස්වාමීනි. සක්කාය දිට්ඨි නැති වෙච්ච හිතේ මොකද වෙන්නේ? අරහත්ත්වය ගැන කියලා දෙනකොට පහසුවෙන් සංවේදී වෙනවා.
සම්බුද්ධත්වය ගැන කියන පහසුවෙන් සංවේදී වෙන. විද්‍යාචරණ සම්පන්න කෙන බව ගැන කියන පහසුවෙන් සංවේදී වෙන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ශාස්ත්‍රුන් වහන්සේ නිදහස් වෙලා ඉන්නවා කිව්වට පස්සේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් නිදහස් වෙච්ච හිතට ඒක සංවේදී වෙනවා ඉක්මනට. එහෙමයි. තේරුණා නේද? හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ස්වාමීනි දැන් මේ සංයෝජන ධර්ම තියෙන හිතක මේ අපහසුයෙන් තමයි අපිට සිහිපත් කරගන්න වෙන්නේ. අනිවාර්යයෙන්. පෙන්වාදී මානුව අපේ ස්වාමීන් අනිවාර්යයෙන්. ඒකනේ දැන් මම මතකයි බොහෝ දේශනා තියෙන මහා නාම සූත්‍රය. දෙක තුන තියෙන මහා නාම සූත්‍ර කියලා. ඊට විසාකා මහ උපාසිකාව ඊට පස්සේ තව කවුද ඒ වගේ එක උපාසකවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ඊට පස්සේ සමහරවල් භාග්‍යතුන් වහන්සේ ප්‍රදේශේ ඉඳලා වඩිනවා අනිත් පැත්තට. වඩනකොට ඒ උපාසකයෝ එනවා. මහා නමන රජුනේ ඉන්නේ. ඒතර ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා මේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ ප්‍රදේශින් පිටත් වෙනවා කියලා අපට ආරංචි ආවා. ඉතින් අපි ශාස්ත්‍රුන් වහන්සේ දැන් ඉතින් නැහැ. ඉතින් අපි කුමන වගේ විහරණයකින්ද බහුල වශයෙන් වාසය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වම සිහි කර කර ඉන්න කියලා. එහෙමයි. සම්මා සම්බුද්ධත්වම සිහි කරන්න කියලා. බලන්න හරි පුදුමයි. එතකොට මේ නැවත නැවත ශ්‍රාවකයාට සිහි කරවන්නේ කොහොමද? නව අරහදී බුදුගුණ. නැවත නැවත අනුශාසනා කරන්නේ කුමක් නිසාද? ඒක හිතන තරම් ලේසි නෑ හිත සංවේදී කරන්න. තේරුණානේ? හිතන තරම් ලේසි නෑ. ඒ නිසා පුළුවන් තරම් පින්වත්නි රැකවරණිය තියෙන එතන තමයි. හිත ගැට ගන්න ඕනේ එතන. එහෙමයි. බුදුගුණ හිත එතන හිත ගැට ගන්න. ස්වාමීනි ඒ යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන් උත්සාහයෙන් පුරුදු පුහුණු කරගෙන කෙනෙක් හිත වඩන්න ගත්තොත් ඉන්නේ එහෙම ඒකම අනුග්‍රහ කරනවා. සක්කාය දිට්ඨි හිත දුරු කරවන්න. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මොකද ඔහු ශාස්ත්‍රුන් වහන්සේ අරබයා තමයි එයාගේ හිත පිහිටවලා තියෙන්නේ. එයාගේ හිත පවත්තන්න එතකොට. ඒකම හේතු වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් වැරදි විදියට ගැට ගැහිලා තියෙන මේ සංයෝජනේ ගලවන්න ඒ දහම් මානසිකාරය මොහොත සපෝට් කරනවා අනුග්‍රහ කරනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඉතින් හරි ආශ්චර්ය දෙයක්. ඉතින් බුදු ගුණයකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතන්නේ නැහැ නේ. බුදු ගුණයකින් මෙච්චර ආශ්චර්යයක් කරන්න එහෙමයි. බුදු ගුණයට තරම් ආශ්චර්යයක් කරන්න පුළුවන්. මෙච්චර විස්මිත දෙයක් ස්වාමීනි. ඕනේ සක්කාය දිට්ඨිය බිඳිනවා කියලා කියන්නේ. එහෙමයි. සක්කාය දිට්ඨිය බිඳිනවා කියන්නේ හතර පාඩේන සංවේදනය බිඳින. එහෙමයි. ස්වාමීනි ලෝකයන් කවර දේ කල්පනා කරලා නම් මේ පාරිද්දෙන් වූ නිදහස් වීමක් අපි ලබන්නද ස්වාමීනි? මේකනේ වෙන කිසි දෙයක් ගැන කල්පනා කරලා ඒක ලබන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒක බුදු ගුණයටම කරන්න පුළුවන් දෙයක්. එහෙමයි. ඒ නිසා බුදු ගුණයට මෙතරම් දෙයක් කළ හැකිද කියලා ඔබ හිතන්න. කරන්න පුළුවන්. එහෙමයි. ඒක විශ්මිත දෙයක් ඒක. මේක තියෙනවා නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිසද නොබබලන සිතෙහි බැබලීම පිණිස වූ ගැඹුරු චිත්ත දියුණිය යුතු මෙලොව ලබන සැප විහරණ ඇතිව අත්දකින පළවෙනි කරුණ මෙයයි කියන. හරි පුදුමයි කුමක්ද? බුදු ගුණ සිහි කිරීම. භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය, සම්මා සම්බුද්ධත්වයේ විද්‍යාචරණ සම්පන්න බව, සුගත බව, ලෝක විදූ බව, අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය, සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන මෙන්න මේ ගුණ සම්පත්ති ටික සිහි කරන්න පුළුවන් හැකියාව. එහෙමයි. එතකොට ඒ සිහි කරන්න පුළුවන් හැකියාව විතරක් නෙවෙයි ඒවා නිදුකින් ලබනවා ඒවා. යස් කිසි වෙහසක් නැතුව සිහි කරන්න පුළුවන්. සමහරට ඊළඟට තියෙන ප්‍රශ්නනේ සිහි කරන්න ගන්නකොට සිහි කරගන්න බෑ කියලා කට්ටිය කියනවානේ. එහෙමයි. ඒකේ රහස තේරුම් ගන්න එතකොට. සක්කාය දිට්ඨි බිඳිලා නැති නිසා සිහි කරගන්න බැරි. ආයෙත් දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි. බුදු ගුණේ සිහි කරගන්න බැරි සක්කාය දිට්ඨි බිඳිලා නැති නිසා. බිඳින්න තියෙන මේ ආයුධය තමයි බුදු ගුණේ. එහෙමයි. සක්කාය දිට්ඨිය පලන ආයුධය බුදු ගුණේ. සීලබ්බත පරාමාස ගලවලා දාන ආයුධය බුදු ගුණේ. තේරුණා නේද? එහෙමයි. ඊළඟට ඒ වගේම විචිකිච්ඡාව ගලවලා දාන ආයුධය බුදු ගුණේ. ගිහි ජනතාවට ඒ නිසා හැම තිස්සෙම අනුශාසනා කරන එකක් තමයි බුදු ගුණ සිහි කරන්න.
බුදුගුණ සිහි කරන්න. එහෙමයි ස්වාමීනි. බොහෝ දේශනාවල තියෙන මේක තමයි. ගැඹුරු බණක් කියපු අවස්ථා හරිය අඩුයි. මේ දේශනා තුරේ. එහෙමයි ස්වාමීනි. කලාතුරකින් අනේ සෝතාපන්න වෙලා කාලයක් හිටපු කෙනෙකුට දැන් අනේ පිරිසුතුමාට ඔය මතක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැඹුරු බණක් කියන එක්තරා අවස්ථාවක. එහෙමයි. මේ එතකොට අන්න ඒ වගේ ඇරෙන්න හරි කලාතුරකින් තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ පහුගිය වැඩසටහන එක සිහිපත් කරාද වගේ මතකයක් වෙනවා ස්වාමීනි. අර අනිපිරි සිරිතුමා හරි ප්‍රසාදයටපත් වෙනවා ඒ ධර්මය අහලා වගේ මතකයක් අවසයි. මොන දේශනාවක් දන්නේ ඔය? අර ගැඹුරු දේශනාවක් අනිපිරි සිරිතුමාට සාරිපුත්තයන් වහන්සේ දේශනා කළ අවස්ථාව. මම හිතන්නේ ඔය අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රෙ වෙන්න ඕන. එහෙමයි සාමි. මේ ඒක තියෙනවා මෝ හරි පුදුමයිනේ. එහෙමයි සාමි. මොකද ගැඹුරු ධර්මයේ සංවේදී වෙනවා සක්කාය දිට්ඨි බිනිච්ච කෙනාට. එහෙමයි. ඉතින් සක්කාය දිට්ඨිය සහිත හිතට ගැඹුරු ධර්මයේ සංවේදී වෙන්නේ නැහැ. බලන්න එතකොට මේ මනස තුළ තියෙන සංයෝජනයක් අම්මෝ මේ ලෝකෙම තියෙන ගැට පිට ගැට වලට වඩා බලවත්ම ගැටයක් තමයි මනස තුළ තියෙන සක්කාය දිට්ඨිය නම් නෝ ගැටේ. එහෙමයි. අනිත් ගැට නම් මොනවද කියලා හිතනවනේ. මේ යකඩ ගල් වලින් මේ තියෙන බැමි ලණු වලින් තියෙන මේ බැමි දම්වැල් වලින් තියෙන බැමි සුළු බැමි ඒවා. එහෙමයි. සුනාමියකට බිඳින්න පුළුවන් බැම්මක් ඒක. නමුත් ඒ සුනාමියට මිනිස්සු වුණ සක්කාය දිට්ඨිය තිබුණාද? එහෙමයි. ස්වාමීනි උපදිනකොටම ගැට සහිතවම සහිතවම ඉපදෙන්නේ. එහෙමයි සාමි. ඉතින් වැසුණු ඇසකින් යුතුවම අඳුරෙන් හරි දැන් ගැටේකින් බැඳුනා කියන්නේ ඉතින් වැසුණු ඇසකින් ඉන්නවා කියන්නේ. එහෙමයි සාමි. වැසුණු ඇසකින් ඉන්නවා කියලා කියන්නේ. ඊළඟ දේශනා කරන තවද සාරිපුත්තිනි ආර්ය ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳ නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ස්වාක්ඛාත වනසේක. බාහිරට යා නොසෙල්ලෙන ප්‍රසාදයට පත් වෙලා තියෙන මේ ක්‍රමයට ස්වාක්ඛාතයි කියලා තේරුම් අරගෙන. සම්දිට්ඨිකයි කියලා තේරුම් අරගෙන. එහෙමයි. අකාලිකයි කියලා තේරුම් අරගෙන. ඒහි පස්සිකයි කියලා තේරුම් අරගෙන. පච්චත්තම් වේත්තබු විඤ්ඤුහි කියලා තේරුම් අරගෙන. ඒකයි මෙතන කියන්නේ අභිචේතසිකානං කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මේ ගැඹුරු සිතකින් දියුණු හිතකින් ස්වාක්ඛාත ගුණේ තේරුම් අරගෙන තියෙන්නේ. කොහොමද පිළිබඳව? ධර්මයේ පිළිබඳව. එහෙමයි. එතකොට දැන් ස්වාක්ඛාත ගුණේ බොහෝ දේශනාවල විස්තර කරනවා මේ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ගුණ කියද්දි කියනවා මේ යම් ධර්මයකින් රාගය දුර වෙනවද? දේශය දුර වෙනවද? මෝහය දුර වෙනවද? ඒකම තේරුම් ගන්න කියන ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. යම් ධර්මයකින් රාග දේශ මොහිතේ දුර වෙලා යනවනම් ඒක තමයි ධර්මයේ ස්වාක්ඛාත ගුණය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ලෝකෙට උගන්වපු දෙයකින් ඒ උගන්වපු දෙය සිහි කරද්දී උගන්වපු දෙය පුරුදු කරද්දී රාග දේශ මොහ දුර වෙනවනම් ඒ දුර වෙන තථාගත ධර්මය. ධර්මයේ තියෙන ආශ්චර්යයක්. එහෙමයි. එතකොට ඒක තමයි ධර්මයේ ස්වාක්ඛාත බව. මනාකොට දේශනා කරපු ධර්මයක තියෙන ස්වභාවයක් ඒක. රාග දේශ මොහ දුරු කරන්න ඕන. සංයෝජන ධර්ම සිඳින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. තේරුණා නේද? අපිරිසුදු හිත පිරිසුදු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ස්වාක්ඛාත ධර්මයක ස්වභාවයක. සම්දිට්ඨික ධමක ස්වභාවය තමයි කුමක්ද? එතකොට මේ ධර්මයේ පුරුදු කරද්දී තමන්ගේ හිතේ රාග දේශ මොහ දුර්බන බව තමන්ටම තේරුම් යනවා. ඒක සම්දිට්ඨික ධමක ස්වභාවයක් ඒක. තේරුණා නේද? එහෙමයි. අකාලික ධමක ස්වභාවයක් ඒක. ඒතර එහෙම ධමක ඒහි පස්සිකයි කියලා කියන්න බැරිද? පුළුවන් නේ. එහෙම ධමක් පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝ. එයාගේ නැනපමණින් යට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. අනේ කරුණින්ම තේරුම් ගන්න ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි පස්සිකයි ඕපනයිකයි. පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝ කියලා. එහෙමයි ස්වාමී. බාහිර දේශනා කරන සාරිපුත්ත ආරි ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳව නොසෙල්ලෙන ප්‍රසාදයකින් යුක්ත වී කියන. එනම් භාග්‍යතුන් වහන්සේ විසින් වදාළන ධර්මයේ මේ විදිහට මනාවක කියන්නේ දැන් ස්වාක්ඛාතයි කියලා කියන්නේ එතකොට ඒක මේ මනාකොටම දේශනා කරලා තියෙනවා.
රාග දේශ මොහ දුරු වීම පිණිස සංයෝජන ගැලවීම පිණිස ආශ්‍රව දුරු වීම පිණිසම මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා කියලා ධර්ම පුරුදු කරන ශ්‍රාවකයට අවබෝධයක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. බාහිරට මේ අවබෝධය හරියට උපදින්නේ සක්කාය දිට්ඨිය බාධා කරනවා. එහෙමයි. ස්වාමීනි තව පසකින් කරුණක් විමස ගන්න හිතෙනවා දැන්. ඒ කාන්ත කොට රාග දේශ මොහ දුරු කරනවා කියලා ප්‍රතිඥා දෙනකොට ඒ මොනතරම් එහෙම ප්‍රතිඥාවක් අපට ඇහෙන්නේ නැහැ නේ ස්වාමීනි. වෙන ශාසනයකනේ. එහෙමයි. ඇයි නේද? එහෙසයි. වෙන ධර්මයක් සම්බන්ධයි. එහෙමයි. වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් සම්බන්ධයි. එහෙමයි. මොන කවුද එහෙම දෙයක් කළා තියෙන්නේ? ස්වාමීනි එවැනි ප්‍රතිඥා සහිත මෙබඳු ධර්මයේයි අපි සියලු දෙනා සැලී යන්න අවශ්‍යයි නේ. අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමී. නැවත සැලිසැලී යා යුතුයි. එහෙමයි. නේද? එහෙයි. මෙතරම්ද මේ ධර්මයේ මෙතරම් ගම්භීරද මේ ධර්මයේ? එහෙමයි ස්වාමී. දැන් අපි පුදුම වෙලා සමහරලාට සමහර දේවල් ගැන කතා කරනෝනේ. එහෙමයි. දැන් අපිට සමහරට මේ තාක්ෂණියාවන් අම්මෝ මේකට පිටරටත් කතා කරන්න පුළුවන්ද? එහෙමයි. මේ වීඩියෝත් කතා කරන්න පුළුවන්ද? මේ කියන මැසේජ් මේ දැන් යනවද කියවන් අපි නිකන් විශ්වෙන්පත් වෙලා බලන් ඉන්නේ. එහෙමයි. ඊටතර පුදුම වෙන්න ඕනේ. මේ ධර්මයෙන් රාග දේශ මොහ දුරු කරනවද? එහෙමයි. මේ ධර්මයෙන් සංයෝජන දුරු කරනවද? මේ ධර්මයෙන් ආශ්‍රව දුරු කරනවද? මේ ධර්මයේ විශේෂ ඥාණි උපද්දලා දෙනවද කියලා ඊටතර හයිනම් අපි මේ විශ්වයටපත් වෙන්න එපායි. එහෙමයි ස්වාමී. එහෙම නේද? එහෙයි. මාන බලන්න එතකොට මේ හරි ආශ්චර්යයි. මේ ධර්මයේ ಗುಣ කියන එක මේ කියන ධර්මයේ ಗುಣ ටික මනාකොට හිතකට සංවේදී වෙනවා සක්කාය දිට්ඨියෙන් ගැට ගැහිච්ච ලිහිච්ච හිතේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සක්කාය දිට්ඨියෙන් ගැට ගැහුණු බවේ තව සංකේතයක් තමයි මේ ධර්මයේ ಗುಣ එයාට සංවේදී කරවන්නේ. මේ සතර සතිපට්ඨාන සතර සම්‍යක්පදාන වීර්ය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්තවුජ්ජංග ආර්ය ශ්‍රාංග මාර්ගය රාග දේශ මොහ දුරු කරනවා කියලා සංවේදී කරවන්නේ වටහලා දෙන්නේ සක්කාය දිට්ඨිය විසින්. හිතේ තියෙන කල් ස්වාමී. එහෙයි. සක්කාය දිට්ඨියේ ස්වභාවය හරි පුදුම හැම තැට්ටම හාත්පසින් මේ ගැට ටික වැටිලා තියෙන්නේ. කිසිම හිතට සහනයක් නූපදින විදියට. එහෙමයි ස්වාමීනි. හාත්පසින් ගැට පිට ධර්මයට පැහැදීම ඇති වෙන එක වළක්වන විදිහට තමයි ඒතර මේ සක්කාය දිට්ඨිය කියන ප්‍රතිවිරුද්ධව පවතින්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. චතුරාර්ය සත්‍යයට පැහැදීම වළකින විදිහට තමයි සකස් වෙන්නේ හැමතිස්සෙම. ඒතර බලන්න මේ දැන් මේ නමුත් යම් කෙනෙක්ගේ චිත්තසංතානේ මෙන්න මේ කියන ධර්මයේ ගුණ ඉදිරියේදී ඒ ධර්මයේ ගුණ සිහි කරද්දී එයාගේ හරි පහසුවෙන් මේ ගුණ සිහි කරවන්න පුළුවන් නම් හරි පහසුවෙන් සුවසේ උපදවන්න පුළුවන් නම් පහසුවෙන් උපදවන්න පුළුවන් නම් බොහෝසේ ගුණ සිහි කර ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ හිතේ සතර පායන ස්වභාවය දුර වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සතර පායන ස්වභාවය දුර වෙලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි කරුණක් විමස ගන්න. දැන් අපිට මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා හිත ඇති වුණු මොහොතවල් පිළිබඳව අපේ පින්වන්ත හැමදිනාටම අත්දැකීම් තියෙනවානේ ඒක පොදු කාරණාව. නමුත් ඒක බහුල කොට පවත්ත ගන්න ඕනේ. ඒ නොවන්නේ මගේ සක්කාය දිට්ඨිය ආදී මේ නීවරණ මේ සංයෝජන ධර්ම තියෙන නිසා. ඒ නිසා ඒ වගේ බැහැරවීම පිණිස මම කවර ව්‍යායාමයක් අරගන්න ඕනද කියලා ඒ හික්මෙන්න නැවතත් අපි මොනවද කරන්නේ? අනිවාර්යෙන් හික්මෙන්න නුවණ තියෙන කෙනා ඉතින් නැවත නැවත කළ යුතු දේ තමයි ඉතින් නැවත නැවත තිරුවන් ගුණ සිහි කරන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද ආයෙ වෙන ඔප්ෂන් නැහැ වෙන කෙටි ක්‍රම නැහැ. එහෙමයි. කෙටි ක්‍රම නැහැ. ඒකෙන් අපි තුමු යම් කෙනෙකුට බොහෝ දින දුෂ්කරතා තියෙනව නම් ඔහු සෑය බෝධිය බුදු පිළිමේ බුද්ධ මන්දිරයේ ධාතුන් වහන්සේලා ඇසුරු කර කර හරි ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරවන්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි ඇත්තටම ශාස්ත්‍රුන් වහන්සේ දේවල් පිහිටවන්න මේ දැන් අදිෂ්ඨාන බලෙන් ඒව පිහිටවලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ වගේ යුගයක් කරා යනකොට මානසික පෙරලියක් කරගන්න බොහෝ දිනකට හැකියාවක් නැහැ. ඒතකොට සුළු මොහොතකට හරි බෝධිය සෑය දැකලා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන්න පුළුවන් නම් ඒකත් විශාල ලාභයක් ඉතින්. එහෙයි ස්වාමීනි. ඒකත් විශාල යහපතක්. අර තියෙනක තැනක තියෙනෝනේ
මේ සුමේද බුදුරජාණන් වහන්සේ කාලෙදී එයා අවුරුදු 7ක් සීල් රැකලා ධාතුන් වහන්සේලා වැඳ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන්න මහන්සි අරගෙන දන් දෙන සල්ලි තිබුණේ නැහැ දන් දෙන අනිත් අය යොමු කරවලා සුමේදංකර බුදුරජාණන් වහන්සේ කාලේ දෙවියන් අතරට ගියපු කෙනා ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේදී තාමත් අවශ්‍ය දෙවියන් අතර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? සුමේද බුදුරජාණන් වහන්සේ කාලේ. එහෙමයි. විමානවත් වලදී හරි බුදුම අසිරියක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක අපිට හිතා ගන්න බෑ ඒක. තවද සාරිපුත්තේනි ආර්ය ශ්‍රාවකයා සංඝයා පිළිබඳ නොසෙල්ලෙන ප්‍රසාදයකින් යුක්ත වේ. එනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වනසේක. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වනසේක. ඥායපටිපන්න වනසේක. සාමීචිපටිපන්න වනසේක. පුරුෂ යුගල 4කින් යුතු වනසේක. පුරුෂ පුද්ගල 8 දෙනෙකුගෙන් යුතු වනසේක. ආහුනේය වනසේක. පාහුනේය වනසේක. දක්ඛිනීය වනසේක. අංජලිකරණීය වනසේක. ලෝවේ අනුත්තර පිංකත වෙනසේක කියලා. ඒවා නොපිරිසිදු හිතෙහි පිරිසිදු බව පිණිස. නොබබලන හිතේ බැබලීම පිණිස. එහෙමයි ස්වාමීනි. ගැඹුරු චිත්ත දියුණු යුතු මෙලොව ලබන සැප විහරණ ඇති. ඒතර ඒව සිහි කිරීමම සැපයට පත් කරවන්න හේතු වෙනවා කියනවා. ඒව සිහි කිරීම යම් කිසි කෙනෙකුට සැපයට පත් කරවනවා නම් අන සක්කාය දිට්ඨි නිදහස් වෙච්ච හිතේ ලක්ෂණයි. එහෙමයි. බුදුගුණ සිහි කරත් දහම් ගුණ සිහි කරත් සංගුණ සිහි කරද්දී හිත සැපවත් කරවනවා කියන්නේම සක්කාය දිට්ඨි දුරු වෙන එකේ රහස. ආන් ඒකයි. එහෙමයි. එතකොට ඒක බොහෝ වෙලා තියාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන එකේ රහස. සුවසේ පහසුවෙන් සංගුණ සිහි කර ඉන්න පුළුවන් කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීමේ රහස. එහෙමයි. සතර පායට නොවන කී රහස. එන ඔබේ හිතේ මෙහෙම ස්වභාවයක් තියෙනවා නම් ඔබ සතර පායට යන්නේ නැහැ. එහෙමයි. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙයි. කොහොමද? බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සුවසේ නිදුකින් පහසුවෙන් බොහෝ වෙලා සැප සහිතව සිහි කර පවත්වාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ සතර පායට යන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න ඒ තියෙන ඒ ස්වභාවය පද්ද ගන්න ටික ටික මහන්සි ගන්නවා. එහෙමයි. තවද සාරිපුත්තුනි ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙයි. එනන් නොබිදුණු සිදුරු රහිත වූ පැල්ලම් නැති කැලැල් නැති ණය නැති නුවණැත්තන් විසින් පසසුන් ලබන අපරාමට්ටේහි ඒ කියන්නේ පරාමර්ශණය වෙලා නැති දෘෂ්ටි වලට පරාමර්ශණය වෙලා නැහැ යාගේ සීලය. සිල්පද රකින්නෝ දෘෂ්ටිත් එක්ක මිශ්‍ර වෙලා නැහැ. සමහර අය බොහෝ වෙලාවට සිල්පදත් එක්ක දෘෂ්ටි සහගත වෙනෝනේ සමහර කට්ටිය. තේරෙනව නේද? නැත්නම් එක්කෙනෙක් මාත් එක්ක කියන මේ පාපිස්සක් උඩ ඉඳගෙන බුදුන් අඳින්න හොඳ නැහැ නේද? ඒ පාපිස්සු දුවිලි මම කොතන පොළවේ දුවිලි නැද්ද කියලා. ඉතින් අර ඒ වගේ එක දේවල් ඉතින් විපරියාස. ස්වාමීනි. හරි පුදුමයි එක එක්කෙනා ඔළුව දාගෙන මනස්ගත. ඒ වගේ අර තමන් රකින්න සිල්පදවල පවා ඒ විදිහට තමයි එක්කෙනා. එහෙම නැති සීලයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර යාගේ සිල්පද තියෙන ප්‍රසිද්ධිය පිණිසවත් අනිත් අයට හුවා දැක්වීම පිණිසවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිසවත් මේ කීර්ති ප්‍රශංසා ලැබීම පිණිසවත් නෙමෙයි. පරාමර්ශණය වෙලා නැහැ කියලා කියන්නේ ඒක දෘෂ්ටි වලටවත්. යා සීල් රකින්නේ ඒකට නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එහෙම සීලයක් තියෙනවා තමයි කියන්නේ ආහාරකාන්ත සීලයක් කියලා. එහෙම සීලයක් තියෙනවා ඒ සීලයට කියනවා ආහාරකාන්ත සීලය. මේ කිසිම ස්වභාවයකින් කිලිටි අරමුණුත් එක්ක නෑ. කිලිටි අරමුණුත් එක්ක සම්බන්ධ නෑ. එහෙමයි ස්වාමීනි. කෙලින්ම යාගේ සීලය එයා පාවිච්චි කරන්නේ හිතේ රාග දේශ මොහ දුරු කරන්න. ලෝකෙට කියවන්නවත් එහෙම එකට නෙමෙයි. එහෙමයි. ඉතින් ඒ බලන්න එහෙම සීලයක් තමයි තියෙද බලන්න. ඒ වගේ මේ සීලෙ සිදුරු නැති, පැල්ලම් නැති, කැඩිලා නැති. ඒකට එයාගේ සිල්පදවල හංගෝගත්තු දේවල් නෑ ඒකට. පිරිසිදු. එහෙමයි. කිසි දෙයකට පරාමර්ශණය වෙලත් නෑ ඒකට. එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න
අනිත් එක හුවා දක්වන්න විශේෂත්වයක් ලබන්න එහෙම මුකුත්නේ පරාමර්ශනය වෙලා නැහැ සීලය තුළ. එහෙමයි. ඒ සීලය තුළ තනිකර තියෙන නිවනට. එහෙමයි ස්වාමීනි. ඒ වගේ නුවණැත්තන් විසින් පසසුන් ලබන සීලයක්. එතකොට එහෙම සීල රකින්න කෙනා නුවණැත්ත ප්‍රශංසා කරනවා එතකොට. දෙවියන් පවා සාදු කියනවා. එහෙමයි. එහෙම රකින්න සීලයකට. ආන්නේ වගේ සීලයක් තියද බලන්න කියනවා. එහෙම සීලයක් යම් කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ සුවසේ පහසුවෙන් නිදුකින් බොහෝසේ. දැන් සමහර අය උපහෝසය ගත්ත පොයේ දවසේ නේක බොහොම ආරුවෙන් තියාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක බොහෝසේ ලබන්න බෑ මේ සීල්පද සමහර අයට. බලන්න මේ සක්කාය දිට්ඨියෙන් තමයි බොහෝසේ තියාගන්න බැරි. සීලය. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි එතකොට. සක්කාය දිට්ඨිය ගැලවිච්ච හිතේ බලනකොට දැන් ගටිකාර මේ කුඹල් කරුවා පොළේ පස්සවත් කනින් නැහැ කියනවනේ. එහෙමයි. සල්ලි වෙනුවෙන්. දැක්කද එයාගේ ඒ සීලේ සල්ලි වලට පාව දීලා නැහැ. දැන් අපි සල්ලි වෙනුවෙන් සමහර සල්ලි වෙනුවෙන් පොළේ පස් කනලා ඒක කියන ජොබ් කරනෝනේ. මිතුමා හිමුවන්නේ. එහෙමයි. මුදල් පරිහරණය කරන්නේ කෑම බීමට යක් හේතු කරගෙනවා. එච්චර යාගේ සීල පිරිසිදු ඒ උත්තමයන්ගේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඉතින් අනාගාමී උත්තමයෙක් ඉතින් ඒ. සක්කාය දිට්ඨිය බින්දනකොට අන්නේ වගේ පරාමර්ශණය වෙලා නැහැ කිසි දෙයකට සීල්පද ටික. හරි පුදුමයි ඒක. ස්වාමීනි පවිත්‍ර උදාර අරමුණ කෙරෙහිම පිණිස සීලය ඒක රාශී වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සීලය රකින්න ඇත්තට. එහෙමයි. වෙන මේ ලාමක අරමුණු නැහැ. පැතුම් නැහැ. එහෙමයි. දෘෂ්ටි වලට ගැට ගහිලත් නැහැ. බුදුරජාණන් දේශනා කළ සාරිපුත්තු සුදුවත් හඳින යම් කිසි ගිහියෙක් පන්සිල් වල පිහිටලා සංවර වෙලා ගැඹුරු චිත්ත දියුණු යුතු මෙලොව ලබන සැප විහරණ සතරක් මෙන්න මේ කියන සතර. සුවසේ ලබනවා නම් නිදුකින් ලබනවා නම් පහසුවෙන් බොහෝසේ ලබනවා නම් ඉබදු ගිහියෙකුටම දැනගන්න පුළුවන් කියනවා මම නිරේ නිදහස් වෙලා ඉන්නේ. දැක්ක නේද? නිරේ නිදහස් වෙච්ච හිතේ ස්වභාවය දැක්කද? අමන්න ඔබේ හිතේ මේ ස්වභාවය තියෙනවා නම් නිරේ නිදහස්. ආනික තීරුම් ගන්නවා. නිරේ නිදහස් වෙච්ච හිතේ ස්වභාවය. බුදුරණන් සිල්ලන්ට ගාථා කීපයක් තියෙනවා අපිට ඒක නම් ඔක්කොම කියලා දෙන්න වෙලාව මදි. නිරේ බියදක නුවණැත්තා පව් අතහරින්නේය. ආර්ය ධර්මයේ වූ පංචශීලයේ සමාදම්ම පව් අතහරින්නේය. තමා තුළ ඇති වීරිය දැන දැන ප්‍රාණීන්ට හිංසා නොකරන්නේය. දැනදර බොරු නොකියන්නේ අනුන් අයත් දෙය සොරකම් නොකරන්නේය. සිය බිරිඳ සමග සතුටු වන්නේ පරාම්බුවන් කෙරෙහි නොඇලෙන්නේය. මනුෂ්‍යයා සිහිසන් නැති කරවන මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතය නොකරන්නේය. සම්බුදුරජුන් සිහි කරන්නේ නැවත නැවත ධර්මයේ මෙනෙහි කරන්නේ. දෙව්ලොව උපත පිණිස හිත වූ මෙත්සිත වඩන්නේය. පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නා වූ තැනැත්තාට දීමට යමක් ඇති කල්හි පළමු කොට නිකලෙස් උතුමන් හට දෙන්නේ නම් ඒ දක්ෂිනාව මහත් ඵල ලැබදී. සාරිපුත්තේනි ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගැන පවසමි. මාගේ වචනය අසව මෙසේ කළු පැහැවේවා සුදු පැහැවේවා රතු පැහැවේවා රන් පැහැවේවා ලප සහිත වේවා සමාන රූ ඇති වේවා පරවි පැහැ ඇති වේවා මෙසේ යම් මේ ගවයන් සිටීද්ද ඒ ගවයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ ගවයෙක් ඇද්ද බරයිසිලෙහි මේ සමත් වූ බලවත් වූ යහපත් ජවයෙන් හා වීරියෙන් යුක්ත වූයේ නම් ඔහුටම බරයිසිලීමට යොදති. අර පාට ගණන් ගන්නෑ. තේරුණා නේද? එහෙමයි සාමි. පාට ගණන් ගන්නෑ. බර උසුලද්දි මොකද වෙන්නේ? හොයන්නේ කවුද? උසුලන්න පුළුවන් කෙනා. උසුලන්න පුළුවන් කෙනා. එහෙමයි සාමි. එහිලා ඔහුගේ වර්ණය සලකා බලනු නොලැබේ මේ අයුරින්ම මිනිසුන් අතර යම්කිසි වර්ණයක කෙනෙක් උපන්නේද? ඒ කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර සැඩොල් උපන්නේද? මේ වර්ණ අතරින් යම්කිසි කුලයක උපන්නේද? දමණයට යම් කෙනෙක් පත් වුණා නම්
මනා පැවතුම් ඇති වුණා නම් ධර්මයේ පිහිටියා නම් සිල්වත් වුණා නම් සත්‍යවාදී වුණා නම් ලැජ්ජාවෙන් යුක්ත නම් ඉපදෙන මැරෙන සසර නැති වුණා නම් පිරිපුන් බඹසරින් යුක්ත වුණා නම් කෙලෙස් බර බැහැර කළා නම් කෙලෙසුන් හා එක් නොවුණා නම් කල යුත්ත කළා නම් ආශ්‍රව රහිත වූවා නම් සසරින් එතරට ගියා නම් කිසි දෙයක් කෙරෙහි උපාදාන නැත්නම් ඒ කෙලෙස් රහිත වූ පින් කෙතෙහි පුදන ලද දක්ෂිනාව මහත්ඵල වන්නේය. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි දැන් ලස්සන උපමා කරගෙන ආපු විදියනේ. එහෙමයි. මේ නොදන්න ප්‍රඥා රහිත අසෘතවත් බාලයෝ බුදුසසුනෙන් බැහැර බොහෝ පින්තකා දන් දෙති කියන. පින්කෙතු සත්පුරුෂයන් ඇසුරු නොකරති කියන. යමෙක් ප්‍රඥාවන්තව නුවණින් එඩිතරයයි සම්මතව සිට සත්පුරුෂයන් ඇසුරු කරද්ද ඔවුන්ගේ ශ්‍රද්ධාව සුගතයන් වහන්සේ කෙරෙහි හටගෙන මුල් බැස පිහිටා ඇත්තේ කියන. ඔහු දෙව්ලොවට යති කියනවා. මෙහි උතුම් කුලයක හෝ උපදිති කියනවා. ඒ නුවණැත්තෝ අනුක්‍රමයෙන් නිවන කරාම යනවා කියන. කොච්චර ලස්සන සුන්දර දහම් කරුණක්ද නේද? ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම එවන් උදාර හිතක් ඇති කරගන්නට මේ රැස් කළ උදාර පිණිකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අප හැම දෙනාගේම සිත් සතන් තුනුරුවනේ පැහැදවීම පිණිස අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් කරුණාවෙන් දහම් දේශනා කොට වදාලා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි හැම දෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය ඒ පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 147 තඹුත්තේගම පදිංචි එල්.එස්. කුමාරසිංහ පින්වත් මහත්මයා, තලතා කුමාරි බිරිඳ සරත් ජයසේකර, සරත් වාසල සූර්ය, නිලංග විජේරත්න, මහා බෙල්ලන් කඩවල පදිංචි ජේ.එන්.කේ අයිරාංගනී, එම් බණ්ඩාරමැණිකේ, පී.බී. ජයතිලක සහ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ උපාසක පින්වත් පිරිසක් එක් රාශී වෙලා තමයි අද දවසේ මේ උදාර පින රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දිවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දිව්වරු, ඉෂ්ඨකාමී දිව්වරු, ප්‍රදේශ භාර පළාත් භාර දිව්වරු, සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයාට, ආලවක දෙවියන්ට, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේටත්, මහා සංඝරත්නයටත්, ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින අද දවසේ ධර්ම දේශනාව සඳහා මුල් වුණු සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින
ඒ තඹුත්තේගම් පදිංචි එල්.එස්. කුමාරසිංහ පින්වත් මහත්මයා, තලතා කුමාරි බිරිඳ සරත් ජයසේකර, ඒ වගේම සරත් වාසල සූරිය, නිලංග විජේරත්න, මහා බෙල්ලන් කඩවල පදිංචි ජේ.එන්.කේ.කේ අයිරාංගනී, එම් බණ්ඩාරමැණිකේ, පී.බී. ජයතිලක සහ අනුරාධපුර ජම්මචෛත්‍ය මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ පින්වත් උපාසක පිරිස, ඒ වගේම 2022 3යි 1 වන දිනට තුන්වන උපන්දිනය සමරන සෙනුක ආකර්ෂණ මුණුපුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. වෛද්‍ය රේණුකා කාර්යවසම් මෑණියන්ට සහ බී.එම්. ලීලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ තුනුරුවන් කෙරෙහි ප්‍රසාද සිත මුදුන්පත් කරගනිමින් ධර්මයේ ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න පින්වන්ත හැම දිනාටම අවකාශය දුන. ඉතින් මේ පරිද්දෙන් අපි උතුම් ධර්ම දේශනාවන්, සාකච්ඡාවන් සිදු කොට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් හැමදෙනාම වෙනුවෙන් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 147 තඹුත්තේගම පදිංචි එල්.එස්. කුමාරසිංහ මහත්මයා, තලතා කුමාරි පින්වන්ත බිරිඳ, ඒ වගේම සරත් ජයසේකර, සරත් වාසල සූරිය, නිලංග විජේරත්න, මහ බෙල්ලන් කඩවල පදිංචි ජේ.එන්.කේ.කේ අයිරාංගනී, එම් බණ්ඩාරමැණිකේ, පී.බී. ජයතිලක සහ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාව භාවනා සපුවට සම්බන්ධ පින්වන්ත උපාසක පිරිස වශයෙන් ඒ සදැහැති හැමදෙනා දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත්, පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දුර්ලභ අවස්ථා සැලසෙන කාල අවකාශයේ ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන සම්මාන සත්කාර දක්වමින් ජීවිත ආලෝක කරගන්න ජාතිය වාසනාවන්ත වුණොත් එහෙම එය මොනතරම් ආලෝකයක් තුන් ලෝකයට ඇති කරනු ඇතිද. ඉතින් ඒ පිණිස ජාතිය සවිමත් වේවා, ධෛර්ය සම්පන්න වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.